20 සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය. ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව නීතිපති දන්වයි. හෙටත් වැසි වැඩි වේ. දිස්ත්‍රික්ක 5කට නාය යෑමේ අනතුරු ඇඟවීම. හෙරොයින් කිලෝග්‍රෑම් 23ක් සපුගස් කන්දෙන් සොයාගනී. කොළඹ අපරාධ කොට්ටාස සරයන්වරයෙකුගේ සොහොයුරෙක් අත්අඩංගුවට. දින 5ක් තුල මහනුවර දෙවරක් සෙලවේ. මත ගැටුම් මැද සැමරූ 69. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් වෙලා තියෙන ඉරණම ගැන මම තාමත් දුක් වෙනවා. මමත් මේකට වග කිව යුතුයි කියලා මට හිතෙනවා සමහර වෙලාවට. ඉතින් මේ වැරදි තීන්දුවක් අරගෙන සයි ප්‍රේමදාස මහත්තයාට උදව් කරන්න කියන්නේ. දින තුනෙන් ඔබටම ගැලපෙන ආපසු ගෙවීමේ ක්‍රම රැසක්. හෝම් ලෝන් ෆියස්ටා කමර්ෂල් බැංකුවෙන්. යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය අද හිමි වූ අතර එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එම සංශෝධනය සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවයි නීතිපති දප්පුරුද ලිබේරා මහතා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා යවා තිබෙන්නේ. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරණී අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ 3/2 බහුතරය ප්‍රමාණවත් බව නීතිපතිවරයාගේ මතය වන බවයි. දවසේ පුවත 9වෙනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ තම මැතිවරණ පොරොන්දුවක් වූ 19 වෙනි සංශෝධනය අහෝසි කිරීම වත්මන් පාර්ලිමේන්තුව තුළ සිදු කරන ප්‍රමුඛ කාර්යයක් වන බවයි. ඒ අනුව සැකසුණු 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නීතිපති දප්පුලද ලිබේරා මහතාගේ නිරීක්ෂණයට ඉදිරිපත් කෙරුණා. අද දින ගරු නීතිපතිතුමා විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අදාළ 50 කෙටුම්පත සම්බන්ධයෙන් එතුමාගේ මතය ඉදිරිපත් කරමින් සඳහන් කරන ලද්දේ 20 වන සංශෝධනයට අදාළ 50 කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ යටතේ දැක්වෙන ජනමත විචාරණයකට අදාළ කරුණු කිසිවක් ඉදිරිපත් නොවන බවත් ඒ අනුව ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 5 අනුව්‍යවස්ථාව ප්‍රකාරව එම 50 කෙටුම්පත පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 3/2ක ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකි බවයි. අනතුරුව අදාළ කෙටුම්පත අද රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ අධිකරණ අමාත්‍යවරයා විසින්. දෙදහස් 15 වසරේදී මෙරට බලය හිමි කරගත් යහපාලන රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වන සංශෝධනය එක්කලේ එමගින් විධායක ජනාධිපතිවරයා සතු බලතල පාර්ලිමේන්තුවට ලබා දීමේ අරමුණින්. කෙසේ වෙතත් එමගින් රටේ දේශපාලනමය අස්ථාවර භාවයක් හටගත් අතර පසුව එම සංශෝධන ගෙන ආ පාර්ශවයන්ම ප්‍රකාශ කළේ 19 වෙනි සංශෝධනයේ ගැටලු රැසක් පවතින බවයි. නමුත් මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රමුකල් මහතා පසුගියදා මෙලෙස අදහස් පළ කළා. 19 සංශෝධනය අහෝසි වෙන ආකාරයටත් 20 වෙනි සංශෝධනයේ වෙනුවට ගෙන අතර යම් කරුණු 19 තිබ්බ 20 වෙනි පනතටත් අතුල් කිරීමට කටයුතු කරන්නට කැබිනට් මණ්ඩලය තීන්දුව කරලා තියෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ දුර කාලයේ වසර 5 දක්වා සීමා කිරීම සහ ජනාධිපති දුරේ දැරිය හැකි වාර ගණන දෙවාරයකට සීමා කිරීම යන කරුණු නව සංශෝධනයේදීද නොවෙනස්ව පවතින බව වාර්තා වුණා. එමෙන්ම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් සඳහන් වන වගන්තිවලද වෙනසක් සිදු නොවනු ඇති බවයි. කෙසේ වෙතත් 19 වැනි සංශෝධනයේ මගින් ස්වාධීන කොමිෂන් සභා 9ක් බලාත්මක කෙරුණු අතර ඉන් ඇතම් කොමිෂන් සභාවල සමාජිකයන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් පසුගිය කාලවකවානුව තුළ ඇති වුණේ මතභේදාත්මක තත්වයක්. පොලිස්පති, නීතිපති ඇතුළු රජයේ ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයන් නම් කිරීමේ බලය ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවද 19 වැනි සංශෝධනයේ ප්‍රතිඵලයක් වනවා. මෙතර කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලයෙන් පිටතට පැමිණි අමාත්‍යවරුන් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. ඒක අපේ මාධ්‍ය ප්‍රකාශකයා 19 ආහෝසි කරනවා. දැන් ඒකමතිකව තීන්දුවකට ආවද ඒ සම්බන්ධයෙන්? ඔව් මොනවද අයින් කරන්නේ අලුත් ඒවා? 20ක් නෙමෙයි 20 දෙවනෝ කියනවා. 19 වෙනි සංශෝධන ටික ආහෝසි කරනවා. සියලුම දේවල්ද? සියලු දේවල් ආහෝසි කරනවා. 19 ආහෝසි කරන්නේ කොහොමද? අතුල් ලයිට් එකට ඒවා ඔක්කොම කැබිනට් ප්‍රකාශකයන් අහගන්න. 20 ගෙනාවද? කැබිනට් ප්‍රකාශකයන් අහගන්න. දැන් නිත්‍යපුරවැසි භාවය ආහෝසි කරන එක ගැන මොකද දත්තේ? කැබිනට් ප්‍රකාශකයන් අහගන්න. එතකොට අද තිබ්බෙම නැද්ද මොනවාක්වත්? කැබිනට් ප්‍රකාශකයන් අහගන්න. දවසේ පුවත
දිවයින අවට වායුගෝලයේ පවතින කැළමිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි පැය 36 තුළද බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ගෙවුණු පැය 24 තුළ මිලිමීටර් 344ක වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ අගලවත්ත ප්‍රදේශයෙන්. දිවයිනවට පහළ වායුගෝලයේ කැළඹිලි සහිත ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසි ඇදහැළුණා. කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැවති වියලි කාලගුණික තත්ත්වය නිමාවට පත් කරමින් ඊයේ පස්වරුවේ සිටම දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින්නේ වැසි සහිත කාලගුණික තත්ත්වයක්. එහිදී වැඩිම වර්ෂාපතනයක් අපට වාර්තා වුණේ කළුතර දිස්ත්‍රික්කයෙන් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන්. මා මේ මොහොතේ රැඳී සිටින කොළඹ දිස්ත්‍රික්කයටත් අද උදෑසන සිටම පවතින්නේ වැසි සහිත කාලගුණයක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දත්තවලට අනුව ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මිලිමීටර 344ක්. එම දිස්ත්‍රික්කයේම වලල්ලාවිට ප්‍රදේශයට මිලිමීටර 290ක්ද, කෙසෙල්හින්න ප්‍රදේශයට මිලිමීටර 252ක්ද, මීගහතැන්න ප්‍රදේශයට මිලිමීටර 241ක වර්ෂාපතනයක්ද ලැබී තිබෙනවා. අධික වැසි හේතුවෙන් හොරණ, වැලිකඩවත්ත, මිලනීය ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා. මේ අතර ගාල්ල වඳුරුම ප්‍රදේශයට මිලිමීටර 233ක්ද, ගම්පහ පතුල්ගෙදර ප්‍රදේශයට මිලිමීටර 245ක වර්ෂාපතනයක්ද, හංවැල්ල ප්‍රදේශයට මිලිමීටර 270ක්ද, වරකපොළ ප්‍රදේශයට මිලිමීටර 196ක වර්ෂාපතනයක්ද ගත වූ පැය 24 තුළ වාර්තා වුණා. අධික වැසි හේතුවෙන් එම ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වුණේ මෙලෙසින්. මේ ගාල්ල බද්දේගම මාර්ගයේ ස්ථාන කිහිපයකින් ජලයෙන් යටව තිබූ අයුරුයි. මෙනුවන්ගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වුණා. දැන් කොච්චර වෙලාද ට්‍රැෆික් එකේ? අපි දැන් එකක් විතර. බඩගිනිද? එමෙන්ම වර්ෂාවත් සමග පැවති තද සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම්, නිවාසවලට හානි සිදුවීම්ද වාර්තා වනවා. කල්පිටිය දළුව නිර්මලපුර ප්‍රදේශයට අදාළ වීම දෙකට පමණ දැඩි සුළං තත්ත්වයක් හටගෙන ඇති අතර නිවාස 20කට පමණ හානි සිදුව තිබෙනවා. නිදාගෙන ඉන්න ගමන් එකපාර සද්දෙට අපි ඇහැරලා බලද්දි මුළු ගේම මෙහෙම එන්න අයියෙන් එල්ලෙනවා. අපි ළමයින්ව බදාගෙන ගියා මුළු ගේම ගහගෙන ගියා උනකට. ඊයේ රාත්‍රියේ ඇදහැළුණු වර්ෂාවත් සමග ගාල්ල පොද්දල ප්‍රදේශයේ නිවසක් මතට කොන්ක්‍රීට් බැම්මක කොටසක් කඩා වැටීමෙන් නිවසේ කාමරයක් තුළ නිදා සිටි 16 හැවිරිදි දැරියක් බරපතල තුවාල ලැබුවා. ඇය මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. තාප්පේ කඩාගෙන ඇවිල්ලා මේ අපේ ගේ යට වෙලා. කොළහමාරට විතර දඩාස් ගාල සද්දයක් ඇහුණා. දූ යට වෙලා හොඳටම. යසංගා නැගිටින්න කියනකොට කතා කරන්නේ නැහැ දූ. මේ මහා කොන්ක්‍රීට් වලට යට වෙලා හිටියේ දරුවා. මේ අතර හැටන් අධ්‍යාපන කලාපයට අයත් බොස්කෝ විදුහලේ ගොඩනැගිලි කිහිපයක් ඇදහැළෙන අධික වැසි හේතුවෙන් කඩා වැටීමේ අවධානමක් පැවතීම නිසා එහි සිසුන් නිවෙස් වෙත රැගෙන යාමට දෙමාපියන් කටයුතු කළා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායෑම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඊට අමතරව අද පස්වරුවේ කොළඹ දිස්ත්‍රික්කයේ සඳහාද නායෑම අනතුරු ඇඟවීම් නිකුත් කරනු අතර එය හෙට පස්වරු 4 දක්වා ක්‍රියාත්මකයි. අධියර 1 සහ අධියර 2 යන මට්ටමේ වූ නිවේදන නිකුත් කරනු ලැබුවා. අධියර 1 නිවේදනය ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, වලල්ලාවිට, හිංගිරිය, අගලවත්ත, හොරණ සහ බුලත් සිංහලත්, ඇගල දිස්ත්‍රික්කයේ දෙහියෝවිට සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහා, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහා නිකුත් කරනු ලැබුවා. අධියර 2 යටතේ වූ නිවේදනය ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ සහ බද්දේගම යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහා, වගේම කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහා නිකුත් කරනු ලැබුවා. මහර ප්‍රදේශ සඳහා මිලිමීටර් 300කට ආසන්න වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා. ඉදිරියේදී අපි තවදුරටත් මේවා වෙනස් වීම පවතිනවා නම් ඒ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කණ්ඩි කඩා වැටීමේ අවදානම සහ නායෑම් සම්බන්ධව పూర్ව ලක්ෂණ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවත් දින කිහිපයක් පැවතිය හැකි බවයි. දිවයිනේ නිත්‍යදික් කොටස සහ ඌව ඊට අමතරව තුරු මැද වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයන් තිබීමේ හැකියාවක් තියෙනවා. මේ වැසි සමග తాවකාලිකව තද සුළං ඇති වෙනවා. විශේෂයෙන් මේ යට ප්‍රදේශවල ගස් කොළන් වල අතුකඩා වැටීම්, වහලවල් ගැලවී යාම, මේ වගේ සංසිද්ධීන් ඇති වෙනවා. මේ අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවකුත් තියෙනවා. එතකොට මේ පිළිබඳ ජනතාව විමසිලිමත් වෙන්න කියන එක තමයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කොළඹ හරහා තිරිකුණා මලේ දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවල කඩින් කඩ
වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා. මේ මුහුදු සීමාවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ මුහුදු සීමාව තරමක් රළු වීමේ හැකියාවක් තියෙනවා. හෙට తాවකාලිකව අඩුවීමක් තියෙනවා. 5-6 වගේ දිනයන් වෙනකොට ආයෙත් වැඩිවීමක් අපේක්ෂා කරන්න හැකියාවක් තියෙනවා දැනට තියෙන විශ්ලේෂණවල. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ හෙට මධ්‍යහන 12 වනතුරු ධීවර කටයුතු සඳහා පිටත් යාමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව කුඩා හා එක්දින යාත්‍රාවල ධීවරයන්ට දැනුම් දී තිබෙනවා. මේ අතර ඉදිරි දින කිහිපය තුළද වර්ෂාපතනය පැවතුනහොත් ජල කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගිනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා. කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරියෙකු විසින් මෙහෙය වූ හෙරෝයින් චාවරමක් පැටලීමට පොලිසිය අද සමත් වුණා. අදාළ නිලධාරියාගේ සහෝදරයා හෙයන්තොට ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත්තේ රුපියල් කෝටි 23කට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් සමගින්. සැකකාර නිලධාරියා සොයා පුරුල් මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා. මේඝාවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව සපුගස්කන්ද හෙයන්තොටුව සමාධිමාවත ප්‍රදේශයේ වඩුමඩුවක සංගවා තිබී කිලෝග්‍රෑම් 23කට අධික බරකින් යුත් අදාළ හෙරෝයින් තොගය අද පෙරවරුවේ සොයාගත්තා. ඒ වඩුමඩුව තුල තිබූ ශබ්ද විකාශන උපකරණ දෙකක් තුල සංගවා තිබේදී. අදාළ වඩුමඩුව පවත්වාගෙන ගොස් තිබුණේ කොළඹ අපරාධ කොට්ටාසයට අනුයුක්තව සේවය කරන සැකකාර නිලධාරියගේ වැඩිමල් සහෝදරයා විසින්. මේ ගේ ඇතුලේ තිබුණේ? ඔව් මේක කඩේ ඇතුලේ. කඩේ ඇතුලේ? පොලිසියෙන් මේක ඇතුලේ තියෙන තමයි තාපන කරන්නේ. කඩේ කඩේ මේ කඩේ මේක කරන එක තමයි අහුනේ. සිදු කළ පරීක්ෂණ වලින් පසු අදාළ හෙරෝයින් බෙදා හැරීම සඳහා දායක වූ තවත් සැකකරුවෙකු වැලිවේරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. පොලිස් බහරයට ගත් හෙරෝයින් තොගය අද දහවල් පෑලියගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත රැගෙන ආවා. අනතුරුව අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ටාසේ පොලිස් නිලධාරියාගේ සහෝදරයා සහ අනෙක් සැකකරු දෙම ස්ථානයට ගෙන ආවා. පසුව සොයාගත් රුපියල් කෝටි 23කට අධික හෙරෝයින් මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කළා. එම හෙරෝයින් සංගවා තිබූ ශබ්ද විකාශන උපකරණ දෙකද මාධ්‍යයට ප්‍රදර්ශනය කළා. මෙම හෙරෝයින් ප්‍රමාණය කොළඹ අපරාධ කොට්ටාසයට අනුයුක්ත මෙම සැකකරුගේ මල්ලි තමයි මේ හෙරෝයින් මේ සැකකරුට ගෙනත් බාර දීලා. දැනට එයාව අත්අඩංගුවට ගන්න කටයුතු කරගෙන යනවා. මල්ලි තමයි ගෙනත් දීලා තියෙන්නේ. එයා තමයි දැනට ප්‍රධාන සැකකරු හැටියට අපි හඳුනාගෙන තියෙන්නේ. එයාට මේ බාරට හම්බෙච්ච විදිය සම්බන්ධයෙන් දැනට විමර්ශන කටයුතු කරගෙන යනවා. කරුණ අනාවරණය වෙලා තියෙනවා මේ පුද්ගලයෝ මේවා කොයි කොයි හරි බෙදා හරින්න කියලා. මේගාවත්ත සබුගස්කන්ධ නියගම වැලිවේරිය කඩවර මේ වගේ ප්‍රදේශවලට තමයි. මේ අතර මීගමුව දලුවකොටුව ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 30ක වටිනාකමකින් යුත් හෙරෝයින් ග්‍රෑම් 300ක් සමග දේවගතිවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා. ඒ මීගමුව කොට්ටාස අපරාධ විමර්ශනයකගේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී සැකකරු අද දහවල් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබෙනවා. එම සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි තිදරුපියෙකු වන අතර ඔහු දේවගතිවරයෙකු ලෙස පෙනී සිටමින් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සඳහා දේශන පවත්වාගෙන ගොස් ඇති බවයි මෙවර විට අනාවරණ වී ඇත්තේ. අපි දැන් මේ වන විට කරගෙන යන මේවුන් සම්බන්ධව අපි සෑහීමකටපත් වෙනවා. රුපියල් 500ට තිබ්බ කුඩු පැකට් එකද රුපියල් 3000ට ගිහලා තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් හොයාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. අපි නොබෝ දිනකින් මීගමුවේ ඉඳලා පුත්තලමට යනකම් ඉන්න මහමොලකරු අතරමඩ ගැනීමට අපි මේ වෙනකොට මේවුන් කරගෙන යනවා. අපි එකට දැලේලලා තියෙන්නේ. කොළඹ මෝදර සිට යාපනයේ අරාණි ප්‍රදේශ දක්වා මීගමුවේ හරහා කුඩු ප්‍රවාහණය වෙනවා කියන එකත් ඒ කතාව ඇත්ත. ඒ සම්බන්ධව පමණගම පොලිස් ස්ථානාධිපති විසින් විමර්ශනයක් සිදු කළා. මේ වන විට අත්අඩංගුවට අරගෙන ඉන්නවා ඒ සම්බන්ධව ප්‍රවාහකයා මහමොලකරු අත්අඩංගුවට ගැනීමට අපි යාපනයේ සමහරට ක්‍රියාත්මක වෙයි. මේ අතර හෙරෝයින් ග්‍රෑම් 25ක් සමග 36 හැවිරිදි කාන්තාවක් කොටහේන සුමිත්‍රාරාම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ ළමයි කට බඩ පුරවපන් අනිත් ඒවා මේ පාරවල් ගාන වේලි කුඩුක ගහ මකාණු ගාන අත්අඩංගුවටගත් සැකකාරිය පස්තරුමාවක් වන අතර ඇය වැලිකඩ පොලිසිය වෙත රැගෙන ආවා. සැකකාරිය සන්තකයේ තිබී ජංගම දුරකථන කිහිපයක්ද සොයාගෙන තිබෙනවා. එම සැකකාරිය දිනේෂා සඳමාලි හෙවත් කුඩු සඳහා නමින් හඳුන්වන තැනැත්තියක් බව පොලිසිය සඳහන් කළා. ළමයි 5 දෙනෙක් ඉන්නවා. සෙල්ලම් කරනවා. ඔව්. රුපියල් මෙවුනා කරන්නේ. ඒ කවුද දෙන්නේ තමුන්ට? කවුද යාළුවා? කොටාගම් පුත්‍ර ගලේ. මාසකාමාරේ. අප්පච්චි. ඇත්තද? මේ අතර තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මත්පැන් නීති විරෝධී ලෙස අලෙවි කරමින් සිටියේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 32 හැවිරිදි සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ බලපත්‍ර නොමැතිව ඒවා අලෙවි කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මිලිලීටර් 750 බෝතල් 109ක්, මිලිලීටර් 375 බෝතල් 126ක් ඇතුළු ලීටර් 134ක මත්පැන් ප්‍රමාණයක් එහි තිබී සොයාගත් බව තලංගම් පොලිසිය සඳහන් කළා. ඒ වටිනාකම රුපියල් ලක්ෂ 5කට අධිකයි. මේ අතර ඊයේ පස්වරුවේ කළුතරදී පැවති රැස්වීමකට එක්වෙමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අපරාධ කල්ලි මර්ධනය පිළිබඳ අදහස් පළ කළා. මේ මත් පුවදුර සුරන් කරනවාම එහි අග මුල ගිය සියලු දැන් අපි හොයන. ඒකට විශේෂ බලකායක් අවශ්‍ය නැත් ඒකත් හදනවා. ඒකත් හදලා මේ රටේ මිනිස්සු ටික අපි බේරගන්න. අද තියෙන සංඛ්‍යාලයකන අනුව 5,53,000ක් කුඩුවලට බැහැ වෙලා. ඒ කියන්නේ 20න් එක්කෙනෙක්. තාමත් බරපතල තත්ත්වයක්. මේ දේ කරන්න පුළුවන් කාටද කියන එක ඔබ වොම දන්න. මේ දේ කරන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැනි ශක්තිමත් නායකයෙකු. මේ අතර මහා පරිමාණ ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර දෛනිකව කුඩා ප්‍රමාණවලින් මත්කුඩු වැටලීමෙන් රට තුළ මත් ජාවාරම් මැඩලිය නොහැකි බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. පොලිස් මූලස්ථානයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නමතමින් ඔහු මේ බව පැවසුවා. වැඩි කාර්යභාරයක් කරන්නේ පිට පළාතක ඉන්න වොයිස්. ඒ අය පිළිබඳව දින් ශ්‍රාවලන් නැත්නම් ඉතිහෙල නිලධාරී ඒ පොලිස් ස්ටේෂන් ඉස්සරහට ගෙනියන්න බෑ. දැන් මේ දවස්වල හැමදාම මාත්‍රාවය කුඩු. එනතන හොරන්නේ නැතුව දවස ගානේ ක්‍රයිම් ගණන් අල්ලගෙන පබ්ලිසිටි දුරට ගෙස්පඩා. දැන් ඔගේ පුස්පත්වල දේශපාලනය කරන්නේ. ඒකෙන් කොච්චර පිරියුණා පොලිසිය පිරියුණා පොලිස් පැති දුරේ දරණ කාලේ රිමාන්ඩ් එකේ එහෙම වෙන්න බෑ. ඔය මත්ද්‍රව්‍ය 100ක් අවුනොත් දෙකක් ප්‍රොඩියුස් කරලා නැත්නම් මිනිහට ඉරයක් කරන්න ඕන නම් ඔය අර දෙන ගන්න ටික පොලිසිය කොළක තියන් ඉඳලා ඒක දානල්ල. දැන් අලුත් ප්‍රදේශ තමයි කුඩු දානල්ල. ඒක පැමිණිල්ලක් ලැබුණා මේ කියන්නේ සොයා බලන්න. ඔබ දන්නවා මට වැඩි හොඳට ඔය නිලැඳුම කොච්චර වටිනවද කියලා. ඒ උත්තරීතර නිලැඳුම මේ රටේ මහ ජනතාව බලාපොරොත්තු වෙන දේ පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දෙන්න බැරි නම් අපි ඔක්කොම ෆේල් වෙලා. ඉතින් එහෙනම් මහ ජනතාව බලාපොරොත්තු වෙන පරිසරය ඇති කරන්න ඉස්සරහින් යන කසකාරියොත් ඔබයි ඊට පස්සේ යන ගිරිබෝලකාරියොත් ඔබයි ඇත්තොත් ඔබයි ඔබ හරියට මේ ගමන ගියොත් අපේ රටේ ජනතාව නිදහස්. තමන් ලබන වැටුපට සාධාරණයේ ඉටු කරන්නේ රාජ්‍ය සේවය සඳහා එක් වූ නව උපාධිධාරීන්ගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා. උපාධිධාරීන් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. රැකියා විරහිත උපාධිධාරීන්ට සහ අඩු ආදායම් ලාභීන් ලක්ෂයකට රැකියා ලබා දීම තීරණය වී තිබුණේ ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුවයි. ඒ අනුව රැකියා විරහිත උපාධිධාරීන් 60,000ක් රැකියා ගත කිරීමේ වැඩසටහනේ පළමු අදියර අද සිදු කෙරුණා. එම වැඩසටහන සංකේතවත් කරමින් විශේෂ උත්සවයක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. උපාධිධාරීන් අපි දන්නවා මේ අධ්‍යාපනය ලබා ගැනීමටත් රජයේ රැකියාවක් කළ වැටුප් ලැබීමේදී අවසානයේදී මේ වැටුප් ගෙවන්නේ බිම් මට්ටමේ කුඹුරක් කරලා එහෙම නැත්නම් දළු කඩලා එහෙම නැත්නම් දීවරයක් වෙලා මේ වගේ නිෂ්පාදනයක් තුලින් කරන රජයට ලැබෙන ආදායම තුලින් තමයි අපි කාගේ වැටුප් ගෙවන්නේ. ඔබ හැම කෙනෙක්ම මතක තියාගන්නට ඕන ඒ නිෂ්පාදනයට උදව් වෙන ආකාරයට Tamanගේ රාජකාරී කිරීම ඉතාමත්ම වැදගත්. ඉතින් අපි රාජ්‍ය සේවයට බැඳුනයින් පස්සේ මූලික වගකීම තමයි දුප්පත් කමින් මිදුණු රටක් ගොඩනැගීම. ඒ වගේම අපේ ප්‍රශ්නවලට තියෙන විසඳුම අපි ප්‍රතිපත්තියක් වශයෙන් කියලා තියෙනවා අපේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනගෙන එකයි කියලා. ඒක තමයි අපේ රජයේ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්නට ඔබ සියලු දෙනෙක්ම වගකීමක් තියෙනවා වැඩ කරන්නට. විශේෂයෙන්ම අපේ රටේ තියෙන දිලිඳුකම නැති කරන්නට මූලිකත්වය දීලා තියෙනවා. එන සුමානේ අපි දිලිඳු පුද්ගලයන් ලක්ෂයකට රැකියාවන් ලබා දෙනවා. මේ සංවර්ධන ක්‍රමවේදයේ කොටස්කරුවන් වෙන්නට කියලා මම මේ අද රැකියාවන් ලැබෙන උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අදාළ උපාධිධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය දෙවෙනි පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී සිදු කෙරුණා. උපාධිධාරී සියලුම දෙනාට ඉතාමත්ම වැදගත් දවසක්. බොහෝ දෙනෙක් රැකියාවන් අහිමි වෙලා රැකියාවන් නැතුව රැකියාවන් බලාපොරොත්තු වෙන තමයි හිටියේ. ඒ සිහිනය තාර්ථයටපත් වෙච්ච දවසක් අද. ඉතින් ඒකින්ද අද බොහොම සතුටුදායක දවසක්. මම අවුරුදු 7ක් වෙනවා උපාධිය අරගෙන රජ රැකියාවක් හම්බුනික ගැන ගොඩාක් සතුටුයි. රජයටත් ජනාධිපතිතුමාටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් පක්ෂ සංවත්සරය සැමරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත්තේ COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන්. 1948 වසරේ පෙබරවාරි 4 වෙනිදා ලද නිදහසින් පසු මෙරට බිහිවෙමින් පැවති බටහිර ගැති සමාජ ක්‍රමයට විරෝධය පළ කරමින් එවක පැවති ආණ්ඩුවෙන් ඉවත් වූ SWRD බණ්ඩාරනායකයන් 1951 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළේ අද වැනි දිනකයි. ඔහුට සහාය පළ කරමින් තවත් මන්ත්‍රීවරුන් 44 දෙනෙකුද ඊට එක් වූ අතර SWRD බණ්ඩාරනායකයන් ආරම්භක සභාපති ලෙසත් සමලේකම්වරුන් ලෙස බර්නාඩ් අලුවිහාරේ, බද්උදීන් මහමුද්, එස්තංග රාජා යන මහතුරුන් පත් වුණා. එතෙන් සිට මේ දක්වා තනි පක්ෂයක් ලෙස සහ විවිධ සන්ධාන යටතේ වසර ගණනාවක් පුරා මෙරට පාලන බලය හෙබවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකි වුණේ විවිධ නායකයින් යටතේ. ඒ අනුව SWRD බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්ම මහත්මීන් මෙම පක්ෂයට නායකත්වය ලබා දී තිබෙනවා. මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය වෙනුවෙන් සිරිසේන මහතා නිවේදනයක්ද නිකුත් කර තිබුණා. එහි දැක්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෑම විටම මෙරට ස්වාධීනත්වය සහ ඒකීය භාවය වෙනුවෙන් පෙනී සිටි බවයි. මෙවර මැතිවරණයේදී අපේක්ෂකයන් 14 දෙනෙකු පාර්ලිමේන්තුවට එවීමට කටයුතු කළ ලක්වැසි ජනතාවට ස්තුතිය පළ කරන මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතියේ අනාගතය වෙනුවෙන් හෙට උපදින දරුවන් වෙනුවෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑම විටම පෙනී සිටින බව සඳහන් කර තිබෙනවා. මේ අතර පක්ෂයේ හිටපු සභාපතිනියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද පක්ෂයේ 69 වන සංවත්සරය වෙනුවෙන් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පණිවිඩයක් නිකුත් කර තිබුණා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් වෙලා තියෙන ඉරණම ගැන මම තාමත් දුක් වෙනවා. තාමත් උදේට මට නිකන් ඇඳෙන්න නැගිටින්න හිතෙන්නේ මේකට වෙලා තියෙන දේ ගැන හිතනකොට නිකන් පණ නැති වෙනවා වගේ වෙනවා. මමත් මේකට වග කිව්ව යුතුයි කියලා මට හිතෙනවා සමහර වෙලාවට. මම කරපු දේවල් වලින් නෙවෙයි නොකරපු දේවල් නිසා. මේ පක්ෂයට අවුරුදු 23ක් බලයේ ඉන්න පුළුවන් වුණා අඛණ්ඩව. ඒ විශේෂයෙන් මම කරපු වැඩ නිසා 2015 පක්ෂ සහ සංවිධාන 49ක් එක්ක අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය UNP එකට නෙවෙයි සම්බන්ධ වුණේ මහා බලවේගයකට. UNP එකත් එතන හිටියා. නැවත මම කියනවා රට සහ පක්ෂය වෙනුවෙන් මම එකතු වුණේ එතෙන්ට. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැම්මේ තනිකර එක පුද්ගලයෙක්. අපි බලයට ගෙනාපු පුද්ගලයා අර මහා රුස්ස ගහක් හඳෙන් කැපුවට ගහේ මුල් බැසගෙන තියෙන නිසා කහුව එතනින් ලියලාගෙන එනවා. ඒ ලියලාගෙන එන්න කල් යනවා. ඒක වෙයි. එදාට මම ජීවතුන් අතර ඉඳී කියලා මම දන්නේ නැහැ. නමුත් මේ ලියලාගෙන එන රුස්ස ගහට ශක්තියක් දෙන්න අවශ්‍ය තරුණ පරපුරක් හදන්න මම උර දෙනවා කියන එක මම කියනවා. මේ අතර පක්ෂයේ 69 වන සංවත්සරය වෙනුවෙන් සර්වාගමික වතාවත් අද පැවැතුනේ පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ සහභාගීත්වයෙන්. අපි බලාපොරොත්තු වෙන පක්ෂය 70 වෙනි වසරට පාතබන අවස්ථාවේ පක්ෂය නැවත ක්‍රමානුකූලව ග්‍රාමීය මට්ටමින් ගොඩනැගීමේ ව්‍යාපාරයක් ගෙනියන්න පාර්ලිමේන්තුව ඇතුලේ අපේ 14 දෙනෙක් පක්ෂය වෙනුවෙන් වැඩ කරනවා. පක්ෂය අනාගත සභාපතිතුමා ඔබතුමාද? නෑ එහෙම මුකුත් මේකක් නෑ. අපේ වර්තමාන සභාපතිතුමා තවදුරටත් අපේ පක්ෂය කටයුතු කරගෙන යනවා. ඒ නිවැරදි වෙලාවට නායකත්වයෙන් උමාරු වෙන එක ක්‍රියාත්මක වෙයි. මේක එක්සත් ජාතික පක්ෂය වගේ ගහගෙන මරාගෙන කෑලි කඩාගෙන ගිහිල්ලා තවත් පක්ෂ හදලා තවදුරටත් මේ පක්ෂය විනාශ වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. මේ රටේ තුන්වෙනි බලවේගී විදිහට වැඩ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සභාපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තාමත් කිසිම තනතුරක් ලැබුණේ නැහැ. අපි බලමු අනාගතේ කොහොමද එතුමාව ස්ථානයක තියන්නේ කියලා. ඒක අපිට අවශ්‍යයි පක්ෂයක් විදිහට. ඒකමතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට නිදහස් පක්ෂය මොන වගේ තැනක්ද දැන් තියෙන්නේ? එතුමිය තවදුරටත් උපදේශිකාවක් විදිහට ඉන්නවා. එතුමිය වැරදි තීන්දුවක් අරගෙන ගිය ජනාධිපතිවරණයේදී සයි ප්‍රේමදාස මහත්මයාට උදව් කරන්න ගියානේ. ඒක තුළ යම් ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. අපි බලමු අනාගතේ කොහොමද එතුමියවත් නැවත එකතු කරගන්නේ කියලා. පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ පක්ෂය ගන්න තීන්දුව වලට අපි සියලු දෙනාම ගෞරවය දෙන්න ඕනේ. ඒ අනුව තමයි අපි අනාගතේ ක්‍රියා කරන්නේ වර්තමානයේ ක්‍රියා කරන්නේ. බෙල්ලන්විල රජමහා විහාරයේදී පැවති බෞද්ධ ආගමික වතාවත් සඳහා පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙක්ව සිටියා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුරේ අතලකුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැමිණීම විශිෂ්ට ජයග්‍රහණයක්. ඒ වගේම අපි ආසන 14ක් ලබා ගැනීමත් මේ වකවානුව තුල අපි ලැබූ ජයග්‍රහණයක් විදිහට අපි දකින්නේ. පක්ෂයේ අනාගතය වෙනුවෙන් අපි පක්ෂය ප්‍රතිසංවිධානය කරමින් හොඳ වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන යනවා. අපි කවදාවත් ආපස්සට ගිය පක්ෂයක් නෙමෙයි. මොකද යම් බාධාවන් අමාරු කාලවල ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේක අපිට ටිකක් අමාරු කාලයක් කියලා. හැබැයි ඉතින් හැම අමාරු කාලයකටම පස්සේ හොඳ කාලෙකුත් එනවා. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් එහි නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත්කර ගැනීමට හැකියාවක් පවතින බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මේ පක්ෂය යලි සක්‍රිය කරන්න නම් විකල්ප දෙකයි තිබෙන්නේ. එකක් තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට බාර දිය යුතුයි. සමහර අය කියනවා කොහොමද සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙන්නේ කියලා. ඔහු දැනටත් සමගි ජන බලවේගයේ නායකයා. පුංචි විවස්ථා සංශෝධනයක් එක් කරන්න පුළුවන්. ඒකට 3/2 බලයවත් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නවත් එහෙම නැත්නම් ජනමත විචාරණයක්වත් කියන කාරණා නෙවෙයි. දෙවෙනි යෝජනාව තමයි අපි කියන්නේ මැදිහත් නායකයෙක් පත් කර ගැනීම හරහා සමගි ජන බලවේගයේ එක මිත්‍රත්ව පක්ෂයක් හැටියට එකට වැඩ කරන්නත් පුළුවන්. ඔය යෝජනා වෙලා තියෙන කිසිවෙක් ජාතික මට්ටමේ නායකත්වය දෙන්න පුළුවන් අය නෙවෙයි. ඔවුන්ව පහුගිය ඡන්දෙදි ප්‍රතික්ෂේප කරා. ජනතාව ගෙදර ඉන්න කියලා පණිවිඩයක් දුන්නු අය එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ වෙනවා නම් එහෙනම් එක්සත් ජාතික පක්ෂයට අබසරණයි කියලා තමයි කියන්න වෙන්නේ. මේ අතර සමගි ජන බලවේගයට සහාය පළ කිරීම හේතුවෙන් පක්ෂ සමාජිකත්වයේ අහිමි කෙරුණු එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් 38 දෙනෙකු සම්බන්ධයෙන් ලබන 10 වෙනිදා තෙක් කිසිදු පියවරක් නොගන්නා ලෙස අභයාචනාධිකරණයේ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරුන්ට දැනුම් දී තිබෙනවා. සිය පක්ෂ සමාජිකත්වයේ අහිමි කිරීමට එරෙහිව පළාත් පාලන නියෝජිතයින් 38 දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභයාචනාධිකරණයේ මෙම නියෝගය ලබා දුන්නා. පාර්ලිමේන්තුවේ නියෝගවලට අභියෝග කිරීමට නීතිපතිවරයාට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පවසනවා. ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට වූ නීතිපතිවරයාගේ ස්ථාවරය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. අපේ රටේ නීතිපතිවරයා ප්‍රකාශ කරනවා නෑ ප්‍රේමලාල් ජයසේකර මහත්තයව ගේන්න බෑ කියලා. ව්‍යවස්ථාදායකට තීන්දුව తీරන දෙන්න කිසිම කෙනෙකුට හැකියාවක් නෑ. පැහැදිලිවම නීතිපතිවරයා කියන්නේ මේ නඩුවේ රජයේ පාර්ශවයෙන් ප්‍රේමලාල් ජයසේකර මහත්තයාට විරුද්ධව චෝදනා පත්‍රය මෙහෙවපු පුද්ගලයා. ඒ නීතිපතිවරයා කියන කාරණා පක්ෂග්‍රාහී. ඒ පක්ෂග්‍රාහී පුද්ගලයෙකුට තුමා ගැන තීන්දුව తీරන ගන්න බෑ. ප්‍රේමලාල් ජයසේකර මහත්තයාට තවත් අවස්ථා දෙකක් තියෙනවා අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනය කිරීම සඳහා. ඒ නිසා පැහැදිලිව අපි බලාපොරොත්තු වෙනවා කතානායකවරයාගේ නියෝගය ප්‍රකාරව බන්ධනාගාර අධිකාරිවරයා 8 වෙනිදාට ප්‍රේමලාල් ජයසේකර මහත්තයව පාර්ලිමේන්තුවට ගෙනිය කියලා. මොකද එහෙම නැත්නම් ඉතුරු තීන්දුව తీරනත් අපි ගන්න පසුබට වෙන්නේ නැහැ ව්‍යවස්ථාදායකේ ජනතාවගේ අයිතිය වෙනුවෙන්. මේ වගේම තීන්දුව අපි දැක්කා දුමින්ද සිල්ව මහත්තයාගේ තීන්දුවට අදාළ වෙච්ච නඩුකාරවරු දේශපාලඥයොත් එක්ක සාකච්ඡා කරනවා අපි දැක්කා. ඒ අනුව අපිට බැලුවහම යම් ආකාරයේ කොමිෂන් සභාව හෝ යම් ආකාරයේ දේශපාලන වශයෙන් යම් ආකාරයේ නැවත විවරණයක් තුල යම් නිවැරදි කිරීමක් කිරීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. වැරදිකාරයෙක් නීතියෙන් බැහැර වෙනවට වඩා නිවැරදිකාරයෙක් නීතිය රැහැනට අසු වෙලා නිර්පරාදී දඬුවම් විඳිනවා නම් ඒක විශාල පාපයක්. දැක්කා රංජන රාමනායක මහත්මයාත් එක්ක කොහොමද මේ නඩුකාරවරු සාකච්ඡා කරේ කියලා. ඒ සාකච්ඡාවන් මේ නඩු තීන්දුවට බලපෑවද පිළිබඳව විශේෂ විමර්ශනයක් කිරීම සුදුසුයි කියලා මම කියනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට ලබන සිකුරාදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. මේ අතර පැවති යහපාලන රජයේ අමාත්‍යවරයෙකු වූ රංජිත් මද්දුම් බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන මහත්වරුන් අද එම පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියා. ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔවුන් වෙත කර තිබූ කැඳවීමට අනුවයි. හිටපු අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන මහත්වරුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශනයක හමුවේ පෙනී සිටි පෙරවරු 9:30ට පමණ. පැය භාගයකට පමණ පසු ආශු මාරසිංහ මහතායින් පිටව ගියේ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද අනුව පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ වාර්තාවක් සම්බන්ධයෙන් වෙනත් ස්ථානයකදී සාක්ෂි ලබා දිය නොහැකි බව පවසමින් අනතුරුව රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පැය 3කට වැඩි කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පොලිස් ඒකකයෙන් පිටතට පැමිණියා. මේ රටේ 300ක් පමණ ජීවිතක්ෂයටපත් වෙලා මේ රටේ ජාතික ආරක්ෂාවට ප්‍රධාන ප්‍රශ්නයක් වෙච්ච මේකට වගකී යුත්තන්ට මෙම කොමිසමෙන් දඩුවම් දිය යුතුයි. අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන මතවාද වෙනස්කම් තියෙනවා. නමුත් අගමැතිතුමා මේකට වගකී යුතු නැති විත්‍යයි මගේ දැනුම. ඒකෙන් ඔප්පෙන්නේ ජනාධිපතිතුමා වගේ කියන්න ඕනේ කියලා. එතුමා තමයි ආරක්ෂක අංශයේ භාරව හිටියේ. 19 වෙනි සංශෝධනයේ විදියටත් නීති හා සාමය ඇමතිකම වෙන කෙනෙකුට දෙන්න ඕන. මමයි නීති හා සාමය ඇමතිවරයා විදිහට 2018 නැවත වරක් කැබිනට් මණ්ඩලය පත් කරද්දී ඒක භාර දුන්නේ මාහට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි නීති හා සාමය ඇමති විදිහට කටයුතු කරේ. මේ අතර නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේශතුරේ චන්ද්‍රකාන්ත නෙවත් පිල්ලයන්ට සහ හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාට
හෙට දිනේ පාසු කොමිසමේ පොලිස් ඒකකයේ හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට ලබන සිකුරාදා එම ඒකකයේ හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. මේ අතර ප්‍රමාණවත් බුද්ධිතොරතුරු ලැබී තිබෙද්දීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩුවේ වා සිටින පොලිස්පති පූජ්‍ය ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12කට අදාළ නඩු විභාගයේ ලබන නොවැම්බර් 10 වෙනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුව කළා. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම් වල වගඋත්තර කරුවන් ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ලේකම් උදේසේන විරත්න, හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ඇතුළු වගඋත්තර කරුවන් කිහිප දෙනෙකු එම දුරවල වර්තමානයේ කටයුතු නොකරන හේයින් ඔවුන් වෙනුවෙන් තවදුරටත් පෙනී සිටීමක් නොකරන බවයි. ඒ අනුව අද දින අධිකරණයේ හමුවේ පෙනී නොසිටි වගඋත්තර කරුවන් වෙත නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල නියෝග කළා. මේ අතර පාස්කු ඉරු දින ශංග්‍රීලා හෝටලයට එළඹු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවාගත් නීතිඥ මුදිත ඒකනායක මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව අද දින අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළා. එහි සඳහන් වූයේ පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ ඊට අදාළව වැදගත් සාක්ෂි රසක් අනාවරණ වී තිබෙන හේයින් එම සාක්ෂි සටහන් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවට කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. එමෙලිම හෙට දිනේදී සලකා බලන බව අගවිනිසුරු ප්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ පිරිස සහ ඔවුන්ගේ ඥාතීන් කතෝලික පියතුමන්ලා ඇතුළු පාර්ශව විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ඉදිරිපත් කර තිබෙනවා. මහනුවර අලුත්වත්ත සහ අඹකොට යන ප්‍රදේශවලින් අදත් භූකම්පන තත්ත්වයක් වාර්තා වුණා. ඒ අනුව අද සිදු වූ භූකම්පනයේ සහ පසුගිය සෙනසුරාදා සිදු වූ භූකම්පනයේ අපි කේන්ද්‍රය එකම ස්ථානයක පිහිටා ඇති බවට නිරීක්ෂණය වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල්කැනීම් කාර්යාංශය පවසනවා. මානුවර දිස්ත්‍රික්කයේ අනුරගම, හාරගම, ගුරුදෙනිය, තලාතුවය, අඹකොටේ සහ අලුත්වත් ඇතුළු ප්‍රදේශ කිහිපයක ශබ්දයක් සමග භූචලන තත්ත්වයක් පළමුවරට දැනී තිබුණේ පසුගිය 29 වෙනිදා රාත්‍රී 8:33ටයි. බෝම්බයක් ගහනවා වගේ සද්දයක් ආවා. ඒ පුපුරනවා හඬත් එක්කම ගෙවල් ඔක්කොම හෙල්ලලා මේ ජනෙල්ලේ මෙහෙල්ලෙන්න ගත්තා. දොර තල්ලු වෙනවා වගේ දැනුනේ. ඊපාර අපි ටක් ගාලා මෙහෙම බලනත් එක්කම නිකන් වහලේ හෙල්ලුණා. එහිදී ඇතැම් නිවාස ඉරිතැලීමකට ලක්ව ඇති අයුරුද දක්නට ලැබුණ අතර තත්ත්වය සොයා බැලීමට භූවිද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශයේ පරීක්ෂණ කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත්ව ගියා. කොමාරිනේ කම්බිගත්තේ එහා පැත්තෙන් තමයි සද්දය ආවේ. නිවාරෙම ජලාශ පැත්තෙන් තමයි සද්දය ආවේ. භූවිද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය පැවසුවේ එදිනම පසරු 2:17ට සහ 6:10ට සුළු පෙර කම්පන කිහිපයක්ද එම ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි. මේ අතර අද පෙරවරු 7:07ට පසුගිය 29 වෙනිදා සිදු වූ කම්පනයට සමාන තවත් සුළු කම්පනයක් අඹකොටේ සහ අලුත්වත් යන ප්‍රදේශවලින් වාර්තා වුණා. 8යි කාල වෙද්දී ලොකු සද්දයක් ආවා. දෙදරීම වගේ වැඩිපුර තිබ්බා. මොනවද කියලා ඒක අපිට දන්නේ නැහැ. සාමාන්‍ය සද්ද එදා වගේ නෑ. ඩොංගල සද්දයක් එවුණා එච්චරක් නෑ. එදා නම් සද්ද ගොඩක් තිබුණා. මං අතුහාගෙන කීලියේ ඊට පස්සේ සද්දේ වුණා බුග්ගාලා. මට බය හිතුණා. භූවිද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශයේ පරීක්ෂණ කණ්ඩායමක් ඒ වන විටත් ප්‍රදේශයේ රැඳී සිට තිබෙනවා. පොළවේ ඇති වෙලා තියෙන තෙරපුම සුළු වශයෙන් එළියට එීමක් සිද්ධ වෙලා තියෙනවා. වික්ටෝරියා ජලාශයේ ඒ වතුර මට්ටමේ සුළු වෙනස්කම් නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒක වායු බුබුලු එළියට එීම වගේ මේ ප්‍රදේශයේ විශාල වශයෙන් හුණුගල් කැණීම් කරනවා. බෝර පිපිරීම නෙවෙයි කියන එක අපිට පැහැදිලිව කියන්න පුළුවන්. බෝර පිපිරීම සහ කාලයක් තිස්සේ කරගෙන යන හුණුගල් කැණීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවීමට අවකාශ සැලසුණාද කියන එක අපිට ස්ථිර වශයෙන් කියන්න බෑ. මේ තත්ත්වය අපි නිරීක්ෂණය කරමින් සිටියේදී අද දැනෙච්ච කම්පන තත්ත්වය දැනලා තියෙන්නේ අඹකොටේ සහ අලුත්වත් ප්‍රදේශයේ. ඒකෙන් අපිට තීරණය කරන්න පුළුවන් යම් කිසි දිශානතියක් ඇතුව පොළොව ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාකාරකමක් හැටියට ඊළඟට සිද්ධ වෙන්න යන ලොකු භූමිකම්පාවක පෙරකම්පනයක් කියන නිගමනයට එන්න අපිට ප්‍රමාණවත් සාක්ෂි නැහැ. එක්සත් අරාබි එමිරාජයේ අවන්හලක සිදු වූ පිපිරීමකින් ලාංකික තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ගෑස් නලයක සිදු වූ කාන්දුවකින් මෙම පිපිරීම සිදුව ඇති බවයි. එක්සත් අරාබි එමිරාජයේ අබුඩාබි නුවර ප්‍රසිද්ධ ආහාර පාන අරවිසැලක මෙම සැක සහිත පිපිරීම සිදු ඇත්තේ පසුගිය අගෝස්තු මාස 31 වෙනිදායි. අදාළ පිපිරීම ජංගම දුරකථන කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ගෑස් නලයක සිදු වූ කාන්දුවීමකින් මෙම පිපිරීම සිදු ඇති අතර ඉන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් බරපතල තුවාල ලැබුවා. මේකේ පුද්ගලයන් අතර මාතර වැලිගම වරකපිටිය ප්‍රදේශයේ පදිංචි රංගන සමරවීර නම් ශ්‍රී ලාංකික තරුණයාද වනවා. 2014 වසරේදී එක්සත් අරාබි එමිරාජ්‍ය වෙත ගොස් ඇති රංගන මෙම ආහාර පාන අරවිසලේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් සිටියා. විදේශගත වීමට පෙර විවාහ ගිවිසගෙන සිටි ඔහු මෙම ඉරණමට ගොදුරු වන විට 28 වෙනි වියේ පසු වුණා. රංගන මිය ගිය බව ප්‍රථමයෙන් මෙරට ඥාතීන් දැනුවත් කර ඇත්තේ ඔහු සමග එකට සේවය කළ මිතුරෙක්.
අනේ මගේ රත්තරන් පුතාට කාටද යන්න දුවේචියොත් ඇති මගේ රත්තරන් පුතේ. ඔයා එනකන් අපි බලන්න මගේ පුතේ. ඔයාට කාටද වෙලා නැතුව ඉන්න නම් අපිට නෙමෙයි දෙන්න දෙවියනේ. සමිත් අනතුරක් වෙලයි කියලා එච්චරයි කිව්වේ. අහනකොට ෆෝන් එක කට් කරා එච්චරයි. ගෑස් බටියක් ඉක් වෙලා බ්ලාස්ට් එකක් වෙලා තියෙනවා. IF ස්ටෝර් එකේ හිර වෙලා ඉඳලා තියෙන්නේ. කෝල් කරලා කිව්වා බොඩි එක බාර ගන්න ලෑස්ති වෙන්න කියලා. එයා වඳුරගෙන තියෙන්නේ ජෙනරල් මැනේජර් ගිහිල්ලා. සිද්ධිය සමග කම්පනයට පත්ව සිටින ඔහුගේ පවුලේ ඥාතීන් ඉල්ලා සිටින්නේ වගකිව යුතු බලධාරීන්ගේ මැදිහත් වෙමින් කඩිනමින් දේහය මෙරටට ගෙන්වා දෙන ලෙසයි. මගේ පුතා මොනවා වෙලා තියෙනවද? ඒ පුතා මේ රටට ගෙන්නලා දෙන්න කියලා තමයි මම ආයෝජනා කරන්නේ. ජනාධිපතිතුමාට කියලා මේ රටට අපිට ගෙන්නලා දෙන්න අපිට ඒ දරුවා දැක බලා ගන්න පුළුවන්. අල්ලසට නොනැමෙන CIA. පල්ලි වාසල්තුරේ කඩලාන විනාශයට සම්බන්ධ පුද්ගලයන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පුත්තලම අඩවි වනධාරී WNCK වාසල මහතා පවසනවා. මේ පිළිබඳව සිදු කළ අනාවරණයෙන් පසුව වන සංරක්ෂණ නිලධාරීන් හා පොලිසිය අදාළ කඩලාන විනාශය සිදු කළ භූමිය අද නිරීක්ෂණය කළා. මේ අතර අල්ලස් මුදල් ලබා දීමට උත්සාහ කරමින් අදාළ කඩලාන විනාශය හෙළි නොකරන ලෙසටයි කල්පිටිය සභාපතිවරයා හිරු CIA කණ්ඩායමෙන් ඉල්ලා සිටියේ. පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට ඇත් පල්ලි වාසල්තුරේ කලපු තීරයට යාබද බිම් තීරයේ ඉස්සන් කොට ඉදිකිරීම සඳහා බිම් සැකසීමේදී කඩලාන විනාශයක් සිදු ඇති බවට හිරු CIA ඊයේ තොරතුරු හෙළි කළා. කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු ඇති මෙම විනාශය පිළිබඳව හිරු CIA කළ විමසීමේදී අදාළ භූමිය නිරීක්ෂණයට පැමිණෙන ලෙස ඔහු ඉල්ලා සිටියා. ගම්වාසින්ද සමග අප යලිත් එම ස්ථානයට ඊයේ පස්වරුවේ ළඟා වුණා. මාස 6ට එකපාර අලුත් වැඩක් කරනවා අපි සංවර්ධන. තිබුණක ජම්බුරක. මෙතන කඩලාන කැපිලා තියෙනවා. එක කඩලාන හරි කපලාන. මේ කඩලාන නෙමෙයිද? කඩලාන තිබුණට මේ පරණ කඩලාන කවුරු හරි ගෙනලා දාපු එක පේනවනේ මේක ගන්න විදියකුත් නෑ. ඇතුලේ තියෙන්නේ. අතුලේ තියෙන එක ගන්න. කපා දමා ඇති කඩලාන හා ගලවා තිබූ මායිම් කණු පෙන්වූ පසු කල්පිටිය සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ එය Tamanගෙන් පලි ගැනීමට කිසිවෙකු විසින් සිදු කළ ක්‍රියාවක් බවයි. කවුරු හරි මේ කරන කට්ටිය අපිට පලි ගැනීමට රේට කවුරු හරි මේක කරලා මෙතන හිටුවද අපිට දන්නේ. මේක කරලා තියෙන්නේ එතකොට පලි ගැනීමට. සභාපතිතුමාට මේ පුරස්කාරම කවුද දැම්මේ මෙහෙට? මට නෑ ඒක දන්නේ නැහැ. මේ රොඩු කොට තල්ලු කරගෙන ආවේ කවුද? ඇයි තල්ලුවා අපි? අර ඔයාලා තල්ලු කරන ඔයාලා කොහොමද දන්නේ නැහැ කියන්නේ මේ කණුව මෙතෙන්ට උඩට ආවේ කොහොමද කියලා? නෑ ඒ තිබුණේ නෑ. ප්‍රශ්න කිරීම වලින් පසුව සභාපතිවරයා මුදල් අල්ලස් ලබා දීමට සැරසෙමින් ඉල්ලා සිටියේ මෙම සිද්ධිය වාර්තා නොකරන ලෙසයි. සන්තෝෂ. හරි සන්තෝෂ. හරි සන්තෝෂ. මේ සල්ලි මට සල්ලි සත පහක් හරි සන්තෝෂ. මේ ඔබතුමාට සලකන්න. හරි. මේ අතර පොලිසිය හා වන සංරක්ෂණ නිලධාරීන් මෙම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළා. මේ විමර්ශනයේදී අපිට අනාවරණය වෙලා තියෙනවා මෙතන කඩුලාන වනාන්තර ඉදිකිරීමක් සම්බන්ධ හිරු මාධ්‍යයේ ගියපු තොරතුරු එකතු කරගෙන අපි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. අවසර පත්‍රයේ 7 සහ 8 සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්ගේ වාර්තාවක් කරනවා. කලපු තීරයේ නිර්මිතයන්ට හානි වෙලා තියෙනවද? හානි වෙලා තියෙනවා නම් ඒ හානියේ තක්සේරු වටනාකම. වන සංරක්ෂණ ආච්ඡාපනතට වැටෙන ඉන්න හානිය සිදු වෙලා තියෙනවා නම් එහි වටනාකම. නෝ වාර්තා 3ක් ඇඳවන්න උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ රජයේ වැඩපිළිවෙලට තමන් ඇතුළත් කරගෙන නොමැති බව පවසමින් රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද විරෝධතාවයක නිරත වුණා. මේ අතර අද තවත් උද්ඝෝෂණ කිහිපයක් පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේ අසල විරෝධතා පැවැත්වීම සඳහා වෙන් කර ඇති ස්ථානයේ. උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ රජයේ වැඩපිළිවෙලට තමන් ඇතුළත් කර නොගත් බව ප්‍රකාශ කරමින් රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් කොටුව දුම්රියපළ ඉදිරිපිට සිට පාගමනින් ගාලු මෝදර දක්වා පැමිණ විරෝධතාවයේ නිරත වුණා. ඔවුන්ට සහාය පළ කරමින් තවත් උපාධිධාරීන් පිරිසක් විරෝධතාවක නිරත වුණේ සිය රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලමින්. මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිධාරීන් පිරිසක්ද මෙලෙස උද්ඝෝෂණයක නිරත වුණේ සිය උපාධිය සම්පූර්ණ කර නමුත් රැකියාවක නිරත වීම සඳහා අදාළ ලියකියවිලි මෙතෙක් ලබා
දී නොමැති බවට පවසමින් මේක ජනාධිපතිතුමාට අපි ආයාචනය කරනවා අසාධාරණයට පත්වෙච්ච ශිෂ්‍ය කණ්ඩායම ගැන සොයලා බලලා අපට යම්කිසි සාධාරණයක් කරන මෙන් තමයි අපි ඉල්ලන්නේ. මහ බැංකුව විසින් හඳුන්වා දුන් සහන ණය පොලි ක්‍රමවේදය යටතේ තමන්ට ණය ලබාගත නොහැකි වී ඇති බව පවසමින් ව්‍යාපාරිකයන් පිරිසක් අද මහියංගනය හසලක නගරයේදී මෙලෙස උද්ඝෝෂණයක නිරත වුණා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම යටතේ එතුමා විසින් මහ බැංකුවට පහුගිය දවස්වල අපි දැක්කා බල කරලා කිව්වා මේ රටේ ව්‍යාපාරිකයන්ට සහන දෙන්න කියලා. නමුත් මේ වෙනකොට සුළු පිරිසකට තමයි සහනය ලම් වෙලා තිබෙන්නේ. මේ රටේ කුඩා මධ්‍ය පරිමාණ වීමෝල් සහ මේ කිසිම ව්‍යාපාරිකයෙකුගේ සහන ලැබිලා නැහැ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ මේ රටේ තියෙන මේ මූල්‍ය නීති රීති සීමා කරලා මේ රටේ ඉදිරි අයවැය සකස් කරන වෙලාවේදී මේ රටේ ව්‍යාපාරිකයන්ට ගොඩනගන්න පුළුවන් බැංකු ක්‍රමයක් මේ රටේ අලුත් ව්‍යවසායකයා ගොඩනගන වැඩපිළිවෙලක් එන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. මේ අතර ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන් පිරිසක් උද්ඝෝෂණයේ නිරත වුණේ අනියම් සේවකයන්ගේ පත්වීම් ස්ථිර කර දෙන ලෙස ඉල්ලමින්. එමෙන්ම සමස්ත ලංකා යතුරුපැදි අලෙවිකරුවන්ගේ සංගමයේද කොටුව ජනාධිපති මන්දිරය අසල සිට ජනාධිපති කාර්යාලය අසල විරෝධතා පැවැත්වීම සඳහා වෙන් කර ඇති ස්ථානයට විරෝධතා පාගමනකින් පැමිණියා. ඒ යතුරුපැදි ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව පවසමින්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර සහායකයන්ගේ උද්ඝෝෂණයක්ද මෙම ස්ථානයේ පැවැතුණු අතර ඔවුන් ඉල්ලා සිටින්නේ අනියම් සේවකයන් කඩිනමින් ස්ථිර කරන ලෙසයි. කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. LB රන් අයෝග සේවාව අධිකාර මුදල තවත් වැඩි කළා. දැන් රන් පවුමට රුපියල් 80000ක්. Sunquick හරදුන්නා. පුද්ගලයන් 6952 දෙනෙකු මේ වන විට කමිටුව වෙත අභ්‍යාචන ඉදිරිපත් කර ඇති අතර ඉන් 1152 දෙනෙකුගේ අභ්‍යාචන පරීක්ෂා කිරීමේ නිරීක්ෂණ හා ඉදිරි පියවර මෙම වාර්තාවේ ඇතුළත්. ගාල්පාරේ බලපිටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයේ නිවතට පැන අසල තිබූ තාප්පයක ගැටි 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ යතුරුපැදියේ ජීවිතක්ෂයට පත් වූ සිසුවා විසින් දහවනය කර ඇති අතර ඔහුට රිය පැදවීමට බලපත්‍ර නොමැති අතර සිසුවාට යතුරුපැදිය ලබා දුන් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි අමලංගොඩ පොලිසිය සඳහන් කළේ. ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දහවන කළමනාකරු ලෙස ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සේවය කළ පුද්ගලික කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකුට අවිධිමත් පත්වීමක් ලබා දී ඇති බව පවසමින් එම කාර්යාලයේ සේවකයින් දියත් කළ විරෝධතාවක් හේතුවෙන් ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය අද උණුසුම් තත්ත්වයක් හටගත්තා. එක් සේවකයෙක් නිලධාරියෙකුගේ වාහනය දහවනය කිරීමට නොහැකි වනසේ අවහිර කරමින් බිම වැතර විරෝධතාවයට එක්ව සිටියා. කෙසේ වෙතත් ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා කියා සිටියේ මෙම පත්වීම අවලංගු කර විධිමත් අයුරින් පත්වීම ලබා දීමට උපදෙස් ලබා දුන් බවයි. දඹුල්ල හබරන මාර්ගයේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව කුඩා ලොරි රථ තුනක් ගැටි අද පස්වරු අනතුරක් සිදු වුණා. එම ස්ථානයේදීම තවත් ටිපර් රථයක් මෝටර රථයක ගැටි අනතුරක් සිදු වූ අතර එහිදී එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. COVID-19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ඇමරිකාවේ නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ ශ්වසන යන්ත්‍ර 200ක් ඇමරිකානු අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පරිත්‍යාග කළා. ඊට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍ර වන්නාරච්චි මෙන්ම ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලිනා බී ටෙප්ලික්ස් මහත්මියද එක්ව සිටියා. රට වටා හිරු කල්දැමුණු ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලිය ලබන නොවැම්බර් මාස 14 වෙනිදා සිට දෙසැම්බර් මාස 6 වෙනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මීට පෙර තරඟාවලිය අගෝස්තු මාස 28 වෙනිදා සිට සැප්තැම්බර් මාස 20 වෙනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණත් COVID-19 අවදානම හේතුවෙන් ඒ කල්දැමීමට සංවිධායකයින්ට සිදු වුණා. මේ අනුව කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය කේන්ද්‍ර කරගනිමින් කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් දඹුල්ල, සූරියවැව සහ පල්ලිකැල යන ක්‍රීඩාංගන තුනේදී පමණක් LPL තරඟාවලියේ තරඟ ක්‍රියාත්මක වනු ඇති. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ දිනවලදී ක්‍රියාත්මක වන අලුත් වැඩියා කටයුතු නිමා නොවීම හේතුවෙන් පෙර තරඟාවලියේ තරඟ නොපැවැත්වීමටද තීරණය කර තිබෙනවා. දින 15ක් පුරා ක්‍රියාත්මක වන ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියට ඇතුළත් තරඟ සංඛ්‍යාව 23ක්. මේ අතර තරඟාවලියට එක්වන ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායමේ එළි දැක්වීම අද පස්වරුවේ පාකිස්තානයේදී සිදු කෙරුණා. එදී ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයා ලෙස හිටපු පාකිස්තාන නායක සයිඩ් අෆ්රිඩි නම් කරනු අතර එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මොයින් ඛාන් කටයුතු කරනු ඇති. ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම මිලදීගෙන ඇත්තේ පාකිස්තාන සුපර් ලීග් තරඟාවලියට එක්වන ෆෙටා ග්ලැඩියටර්ස් හිමිකරුවන් විසින්. LPL තරඟාවලියේ නිල එළි දැක්වීමක් මෙතෙක් මෙරටදී සිදු වී නොමැති අවස්ථාවකදී තරඟාවලියට එක්වන කණ්ඩායමක් විදේශ රටකදී එළි දැක්වීම සම්බන්ධයෙන් හිරු ස්පෝර්ට්ස් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියෙකු පවසා සිටියේ තරඟාවලියේ සියලුම මෙහෙයුම් සහ කළමනාකරණ කටයුතු සිදු කරන IPG සමාගම සමග එක්ව මෙම එළි දැක්වීම සිදු කළ බවයි.
පෞද්ගලික හේතුවක් මත මෙවර IPL තරඟාවලිය නිමවීමට ලසිත් මාලිංග තීරණය කර තිබෙනවා. මුම්බයි ඉන්දියන්ස් කළමනාකාරීත්වයේ මේ බව තහවුරු කරමින් පවසන්නේ මාලිංග මෙවර තරඟාවලියට එක් නොවන බවත් ඔහු වෙනුවට ඕස්ට්‍රේලියාව වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් පැටින්සන් මුම්බයි ඉන්දියන්ස් සංචිතයට කැඳවීමට තීරණය කළ බවයි. මේ අතර මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ මානසික ඒකාග්‍රතාව වැඩි කිරීමේ අරමුණින් ඔවුන් රැඳී සිටින හෝටලයේදී විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. මෙම වැඩසටහන සඳහා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ සියලුම සමාජිකයන් එක් වූ අතර එහිදී විනෝද ක්‍රීඩා රැසක් මෙන්ම සංගීත වැඩසටහනක්ද පැවැත්වුණා. ඒ සමගින් අදට ඔබෙන් සමගන්නවා. පැත්තනකට ඇති දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්සන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. යලි තවමු හෙට 11